අද අපව පාපයෙන් නිදහස් කරන සත්‍ය යන දේශනා මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. රෝම 8:1 බලමු. එයින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නාන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන්න් වහන්සේගේ වේවස්ථාව පාපයේද මරණයේද වේවස්ථාවෙන් මා නිදහස් කළාය. පුද්ගලයෙකුව පාපයෙන් හා මරණයෙන් නිදහස් කළ විටදී ඒ මොහොත කොයිතරම් ප්‍රීතිමත් එකක් වෙනවද? අගෝස්තු 15 වන දින කොරියානු ජාතික නිදහස් දින සැමරුමයි. නිදහස ලැබූ මොහොත බොහෝ වාර්තා චිත්‍රපටි වලින් වීඩියෝ ගත කර ඇති අතර ඒවා බොහෝ විට විකාශනයද වෙනවා. ඒ දවසේදී සියලුම දෙනා කොරියාවේ නිදහස වෙනුවෙන් හුරේ කියා කෑ ගසමින් Tamanගේ දෑත් ඉහළට විහිදෙව්වා. මහලු අය, දරුවන්, සිසුන්, වැඩිහිටියන් හා යෞවනයන් ප්‍රීතියෙන් පිනා ගියා. රෝම 8:හි පවසන්නේ දෙවියන් වහන්සේ අපව පාපයේ හා මරණයේ බලයෙන් නිදහස් කරනවා කියාය. මෙය කොහෙත්ම පහසු ක්‍රියාවලියක් නොවේ. අගෝස්තු 15 දී අත්කරගත් කොරියානු නිදහස කවර ආකාරයකින්වත් පහසු දෙයක් නොවුනාසේ අපගේ ආත්මික නිදහස වෙනුවෙන් ඇති ක්‍රියාවලියත් පහසු දෙයක් වේවි කියා ඔබ සිතනවාද? මේ ක්‍රියාවලිය තුල අපගේ ස්වර්ගීය පියාණන්ගේ කුරුසයේ කැපකිරීම තිබෙනවා. ගෙත්සමනේදී මහත් දුකකින් යාඥා කරන විටදී උන්වහන්සේගේ දහදිය ලේ බින්දුවෙන් වැටුණා. තම මැවිල්ලෙන්ම උන්වහන්සේ නින්දාවටත් පහර කෑමටත් ලක් වුණා. උන්වහන්සේ මහත් වේදනාව හා නින්දාව විඳ දරාගත්තා. තම සියලු දරුවන් පාපයෙන් නිදහස් වන වේලාව බලා සිටිමින් අපගේ ස්වර්ගීය පියාණන් හා මෑණියන් මේ සියල්ල දරාගත්තා. අද අපව පාපයෙන් නිදහස් කරන සත්‍ය යන මාතෘකාව තුළින් පාපයේද මරණයේද වේවස්ථාවෙන් නිදහස් කළමි යන වචනයන් අප කිසිම හැඟීමක් නැතිව සුළුකොට නොසැලකිය යුතුයි. කොරියාව තම ස්වාධිපත්‍යය හිමි කර ගන්නා තුරු කොරියානු දේශප්‍රේමීන් කී දෙනෙක් රට වෙනුවෙන් තම ජීවිත කැප කළාද? මානසික නිදහස වෙනුවෙන් කැප වූ, වෙරදැරූ, දහදිය හෙළූ, ගණන් කළ නොහැකි මනුෂ්‍යයන් ගැන සිතද්දී අපගේ ආත්මික නිදහස වෙනුවෙන් කොයිතරම් ප්‍රයත්න තිබෙන්න ඇද්ද? ඔවුන් ගැන තවත් විශාල හා විස්මිත කතාවන් ලියවී ඇති නේද? ඇතැම් සියොන් සමාජිකයන් මේ කතාවන් ගැන තවත් දේවල් බයිබලයේ ලියවුණා නම් අපට පියාණන් හා මෑණියන්ගේ ප්‍රේමය තවත් හොඳින් තේරුම් ගන්න තිබුණා කියා පවසනවා. ඡායාවක් වූ මේ පොළොව දෙස බලද්දී දැකිය නොහැකි වුවත් ආත්මික ලෝකයේදී පවා පියාණන් හා මෑණියන් නොනවත්වා විඳ දරා ගන්නා වූ මහත් වේදනාව හා ශෝකය අපට සිතා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපව පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කරන විටදී උන්වහන්සේගේ උතුම් කැපකිරීම, පීඩා විඳීම, වේදනාව හා දුක නොමැතිනම් එය ඉටුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කළේ කුමක්දැයි අප නැවත ආවර්ජනය කරගනිමු. පියාණන් හා මෑණියන් අපව පාපයෙන් නිදහස් කළා වූ සත්‍ය අප තදින් අල්ලාගෙන අවසානයේ තෙක්ම සදාකාල ස්වර්ග රාජ්‍යයේ දෙසට දිව යා යුතුයි. එහෙමනම් රෝම 8 වන පරිච්ඡේදයේ අර්ථය කුමක්ද? ජීවනයේ ආත්මීය වේවස්ථාව කුමක්ද? පාපයේද මරණයේද වේවස්ථාවෙන් මා නිදහස් කළා යන වචනයේ තේරුම කුමක්ද? ඒවායේ අර්ථය සොයා ගැනීමට යොහන් 6ට යමු. යොහන් 6:53. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම්, ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුලම ජීවනය නැත. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය.
මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවති. මමද ඔහු තුලෙහි පවතිමි. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. පාපයේද මරණයේද වේවස්ථාවෙන් මා නුඹ නිදහස් කරන්නෙමි කියා දෙවියන් වහන්සේ පැවසුවා. අපෝ පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කරන පිණිස දෙවියන් වහන්සේ තම මාංශයත් රුධිරයත් අපට ලබා දුන්නා. පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් විය හැක්කේ උන්වහන්සේගේ මාංශය කන්නා වූ ලේ බොන්නා වූ අයට පමණයි. දෙවියන් වහන්සේගේ ගිවිසුම මෙයයි. ඇතැම් අය සිතන්නේ කිසිදු කැපකිරීමකින් තොරව සභාවට ගොස් යාඥා කළ පමණින් තමන් පාපයෙන් නිදහස් වුණා කියාය. සමහරුන් කිසිම කැපකිරීමකින් තොරව සියල්ල ලෙහෙසියෙන්ම සිදු වුණා යයි සිතා සිටිනවා. ජපන් යටත් විජිත පාලනයේ යටතේදී දිගු කාලයක් කොරියානු මිනිසුන් කොල්ලකෑම්, පීඩාවන්, වද හිංසාවට ලක්වීම විඳදරා ගත්තා නේද? තමන්ගේම රටේ ජීවත් වුණත් ඔවුන්ට කිසිම ස්වෛරී භාවයක් තිබුණේ නැහැ. ඊටත් වඩා අසාධාරණ ලෙස ඔවුන්ව ජපන් අධිරාජ්‍යයාගේ පීඩාවට ලක් වුණා. විවිධ වාර්තා චිත්‍රපටි, පොත් හා ඒ කාලයට සම්බන්ධ රූපවාහිනී නාලිකාවන්ගෙන් හදවත බිඳී යන අවස්ථාවන්ට මුහුණ දුන් කොරියානු මිනිසුන්ගේ කතාවන් ඔබ අසා ඇති කියා මම විශ්වාස කරනවා. එවැනි වේදනාවක් දරා ගැනීමෙන් පසුව තමන් නිදහස් වුණා යන වචනය ඇසීමෙන් පසු ඔවුන් කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? ජපන් යටත් විජිත කාලයේදී වුවත් තමන්ගේ සිතැඟි පරිදි කාබී සුවපහසු ලෙස ජීවත් වූ මිනිසුන් ජාතික නිදහස වෙනුවෙන් සතුටු වුණේ නැහැ. ඔවුන් අපි දැන් නිදහස්ද? අපේ නැති වූ ස්වෛරීත්වය නැවත ලැබුණා කියා පමණක් සිතුවා. නමුත් හදවත බිඳී යන අවස්ථාවන්ට මුහුණ දුන් මහත් වේදනාවන් අත්විඳා වූ අය නිදහස යන වචනයෙන්ම සලිත වුණා. එම නිසා යොහාන් 6ේදී අපෝ පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කිරීමට දෙවියන් වහන්සේ තම දරුවන් වෙනුවෙන් තම ශුද්ධ මාංශය දීමටත් අනර්ගලයේ වැගිරවීමටත් පසුබට වුණේ නැහැ. ඔබත් මමත් නිදහස් වෙන්නෙත් සාතන්ගේ යදම් බිඳී යන්නෙත් පියාණන් හා මෑණියන්ගේ අසීමිත ප්‍රේමයෙන් පමණයි. මීට පෙර ස්වර්ග රාජ්‍යය අපගේ ජීවිතයේ කොටසක් වී තිබුණේ නැහැ. සත්‍ය දැනගැනීමට පෙර අප වයසට යන්න මේ පොළොවේදී අපගේ ජීවිතය වියකී යන බවට විශ්වාස කරගෙන සිටියා. කොහොම නමුත් අප නිකම්ම වියකී යන්නේ නැහැ. සදාකාල නිරයේ වුවද අපගේ ජීවිතය දිගින් දිගටම පවතිනවා. දැන් අප දෙවියන් වහන්සේ වෙතට පැමිණ තිබෙනවා. තවද ස්වර්ගයේ දොරටුද අප වෙනුවෙන් විවර වී තිබෙනවා. ඔබ කලින් පදයේ දුටු ආකාරයට උන්වහන්සේ පැවසුවේ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය කන ලේබොන ඔබ තුල සදාකාල ජීවනය පවතිනවා ඇත. උන්වහන්සේගේ මාංශය නොකනවා නම්, උන්වහන්සේගේ ලේ නොබොනවා නම් ඔබ තුල ජීවනය නැත. මරණයේ දම්වැලෙන් නිදහස් වීමට ඔබට නොහැකි වන්නේය කියාය. බයිබලයේ පොත් 66 අතරින් ඊ타මාත්ම අලංකාර හා ආශිර්වාදමත් ගිවිසුම පිරිනැමී ඇත්තේ යොහාන් 6 වන පරිච්ඡේදයේය. ලූක් සුභාරංචි පොතේ යේසුස් වහන්සේ අලුත් ගිවිසුම කියා අමතමින් තම සෙනග සමග ගිවිසුමක් පිහිටෙව්වා. ලූක් 22:7 බලමු. තවද පාස්කුව පූජා කළ යුතු මුහුන් නොදෙමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නයි කීසේක. කොතැන පිළියෙල කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට බලව නුඹලා නුවරට ඇතුල් වූ විට මිනිසෙක් පැන් කලයක් ගෙන යනවා නුඹලාට සම්බවන්නේය. ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස් ගේ ස්වාමියාට කතා කොට මා විසින් මාගේ ගෝලයන් සමග පාස්කු කන්ට හැකි වූ ආගන්තුක ශාලාව කොතැනද කියා ආචාර්යයින් අසනවායයි කියන්න. සූදානම් කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙල කරන්නයි කීසේක. ඔහු ගොස් උන්වහන්සේ කී ලෙස සම්භව පාස්කුව පිළියෙල කළෝය. 19 වන පදය. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු
කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගෙවිසුමය. පාපයේ හා මරණයේ දම්වැලෙන් තම දරුවන් නිදහස් කරන පිණිස ස්වර්ගයේ වෙත ඇති මහිමාන්විත මාර්ගයේ විවර කිරීමට දෙවියන් වහන්සේ අලුත් ගෙවිසුමේ පාස්කුව තුලින් තම අනර්ග මාංශය හා රුධිරය ලබා දුන්නා. යේසුස් වහන්සේ කුර්සිය මත අනර්ගලේ හෙළූ බව විශ්වාස කරන තෙක් අපට පව්කමාවත් ගැලවීමත් ලැබෙනවා කියා බොහෝ මනුෂ්‍යයන් ලෙහෙසියෙන් සිතා සිටිනවා. නමුත් අප වෙනුවෙන් සදාකාල ජීවනයේ විවර කිරීමට ගෙත්සෙමනේදී ක්‍රිස්තුස් වහන්සේට එවැනි දුකක් විඳ දරා ගැනීමට සිදු වුණා නේද? පියාණෙනි, ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වී නොමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා කියා උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේගේ ඒ කෙටි යාඥාවෙන් පියාණන් මාංශවත්ව මේ පොළොවට පැමිණි විට කෙතරම් වේදනාවකින් හා පීඩාවකින් පොර බැදුවද කියා අපට බැලු බැල්මට පෙනී යනවා. යේසුස් වහන්සේ තම කුරුසපත් වීමේදී වින්ද සියලු දුක් විඳීම් බයිබලයේ සාරාංශ කර තිබෙනවා. මේ පොළොවේ දේවල් ස්වර්ගයේ ඇති දේ තුල නිකම්ම නිකන් ඡායාවක් හා සටහනක් කියා අප සිතා සිටිනවා නම් ආත්මික ලෝකයේ උන්වහන්සේගේ දුක් විඳීම කොයිතරම් ගැඹුරුද කියා අපට මැනගන්න බැරි වෙනවා. ආත්මික ලෝකයේ එවැනි මහත් වේදනාවක් අත්විඳීමෙන් උන්වහන්සේ තම දරුවන්ව නිදහස් කළා. අප වෙනුවෙන් කළා වූ යාඥාවන්ගෙන් උන්වහන්සේගේ දනහිස දහස්වර දහස් වතාවක් රළු වුණා. එවන් බරති කුරුසයක් තම උරමත තබාගෙන ලේ වගුරෝමින් ගොල්ගොතා කන්දට නැගී අවසානයේදී කුරුසය මත තමන්වම කැප කළා. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් එවැනි වූ වේදනාත්මක කාලයක් විඳදරාගත් බව සියෝන් දරුවන් වන අප කිසිදාක අමතක නොකළ යුතුය. අලුත් ගෙවිසුමේ පාස්කුව අපට ඊටා වටිනා දෙයක් බවට පත්වෙන්නේ මේ නිසයි. තවද අලුත් ගෙවිසුමේ පාස්කුවේ සත්‍ය වූ පියාණන් හා මෑණියන්වද අපට තවත් වටින්නේ මේ නිසා නේද? කොරියානු ජනරජය ජපන් අධිරාජ්‍ය පාලනයෙන් නිදහස් වන තුරුම නිදහස වෙනුවෙන් සටන් කළා වූ බොහෝ ක්‍රියාකාරීන් සිටියා. මනුෂ්‍යයන් පීඩා විඳිමින් ශෝකයෙන් යටපත් වී සිටියත් ඇතැමුන් නිදහස් ව්‍යාපාරයට අරමුදල් රැස් කිරීමට රහසිගතව උත්සාහ කළා. ක්‍රියාකාරීන්ගේ පවුල්වලට රහසිගතව සහයෝගය දැක්වූ මනුෂ්‍යයන්ද සිටියා. තුවක්කුවෙන් වෙඩි තැබීම හෝ බෝම්බ ගැසීම වෙනුවට අධ්‍යාපනය තුළින් මනුෂ්‍යයන්ගේ මනස අවදි කළ අධ්‍යාපන ශාස්ත්‍රයේ අයත් සිටියා. නිදහස් හා ස්වාධිපත්‍යය වෙනුවෙන් තිබූ ඔවුන්ගේ සියලු ආශාවන් අගෝස්තු මාසයේ 15 වන දින කොරියානු ජාතික නිදහස් දිනය ස්ථාපිත කිරීමෙන් ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵල මල්ඵල ගැන්වීමට සැලැසුවා නේද? ජාතික නිදහස් දිනය තුල මනුෂ්‍යයන්ගේ නොපෙනෙන උත්සාහයන් දුක් හා වේදනාවන් අඩංගු වී තිබෙනවා. නිදහස් ව්‍යාපාරය නිසා පවුල් වෙන් වී ගියා. මව්වරුන් නිවසේදී මැහුම් ගොතමින් තම දරුවන්ව හදා වඩා ගන්නා අතරේදී පියවරුන්ට නිදහස් ව්‍යාපාරයේ ප්‍රයත්නයන්ට එක්වීම සඳහා මැන්චූරියාවටද යන්න සිදු වුණා. ඔවුන්ගේ මහත් අරගලයන් නිදහස් වීමේ මහත් ප්‍රතිඵලය රැගෙන ආවාක් මෙන් පාපයේ හා මරණයේ දම්වැලෙන් අපගේ නිදහස් වීම ඉතා පහසුවෙන් විස්තර කළ නොහැකි බව ඔබට දැක ගන්න පුළුවන්. නැවත වරක් මේ දේවල් ආවර්ජනය කර ගනිමින් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන තුරුම පව්කමාවේ කරුණාව ස්ථීරව අල්ලාගෙන සිටිමු. එසේ කිරීමෙන් කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලා ගන්න යන දෙවියන් වහන්සේගේ ශුද්ධ කැමැත්ත අප සම්පූර්ණ කළ යුතුය. ලූක් 22 වන පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුම කියා පැවසුවා. උන්වහන්සේ සැබවින්ම පැවසීමට උත්සාහ කළේ මේ මාර්ගයේ ඔබව පහසුවෙන් යවීමට නම් මට කෙතරම් අපහසු වුණත් ඔබට පෙර මා එම මාර්ගයේ ගිහින් එය ඔබට සමතලා කර දිය යුතුය යන්නයි. තවද මා ඔබ වෙනුවෙන් මාර්ගය සූදානම් කර සමතලා කළා යන්න උන්වහන්සේ අදහස් කළා. දෙවියන් වහන්සේ අපට දුන් මාර්ගය අපගේ ඉරණමයි. මෙය පියාණන් හා මෑණියන් ඇවිද ගියා වූ මාර්ගයයි.
එහෙමනම් අපත් මේ මාර්ගයේ යා යුතුයි නේද? යෙරමියා 31:31 බලමු. බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. ඒවනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේ. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙම්. නමුත් ඔවුහු ඒ මාගේ ගිවිසුම කඩකලෝ යයි ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මම මගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. ස්වාමින් වහන්සේ හැඳින ගනින්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගෙන සිටින්නෝය. එසේය. මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. මම ඔවුන්ගේ අපරාධ ක්ෂමා කරන්නෙමි යනු මා ඔබව පාපයෙන් නිදහස් කරමි යන්නයි. අපව පාපයෙන් නිදහස් කරන තැනැන් වහන්සේ මෙහි මම ලෙස පවසන දෙවියන් වහන්සේය. එසේය මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපද තවත් සිහි නොකරන්නෙමි. ස්වර්ගයේදී බරපතල පාපයන් සිදු කළ අය ලෙස අප මේ පොළොවට නෙරපුණා. පව්කරුවන් වූ අපට ගැලවීම ලබන්නට හැකිවන පිණිස ස්වර්ගය වෙත ඇති මාර්ගය සමතලා කරන්නට පියාණන් දැරූ උත්සාහයන් කොතරම් උතුම්ද. අප දැන් ඇවිද යන මාර්ගය පියාණන් හා මෑණියන්ගේ කැපකිරීමෙන් සෑදුණු බව අප කිසිදාක අමතක නොකළ යුතුයි. උන්වහන්සේලා දෙවියන් වහන්සේ බැවින්ද පව්කමාව ලබන්න කියා පැවසූ බැවින්ද මේ වචන ලෙහෙසියෙන්ම ඉටු වෙනවා කියා ඔබ සිතනවාද? මිදීමේ මිලක් ලෙස පූජා වන්නේ පව් කළ තැනැත්තා වෙනුවට මා පාපයන් දරා ගන්නෙමි කියා පවසන තැනැත්තයි. පරණ ගිවිසුම් කාලයේදී ගණන් කළ නොහැකි තරමට බැටළුවන්, එළුවන් හා ගවයන්ව පාප පූජාවට කැප කළා. ඔවුන්ව ඝාතකාගාරයට රැගෙන යද්දී තමන්ව ඉක්මනින්ම මරණ බව ඔවුන්ට දැනෙනවා. මරණයේ සුවඳ ඔවුන්ට ඉක්මනින්ම හඳුනා ගන්න පුළුවන්. ගවයන් තමන්ගේ විශාල දෑස් වලින් කඳුළු සලන බව ඔබ දැක තිබෙනවා නේද? බැටළුවන් හා එළුවන්ද එලෙසම කරනවා. තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කිරීමේදී එය මගහැරීමට ඔවුන් තම පාද නතර කරගෙන සිටිනවා. සත්වයා ජීවත් වන්නට කොයිතරම් පොර බැදුවත් අවසානයේදී පව්කරුවෙකු වෙනුවට බැටළුවෙක් හෝ එළුවෙක් කැප වෙනවා. අලුත් ගිවිසුම වෙත ඇති මාර්ගය විවර කිරීමට අවශ්‍ය වූ මහත් වේදනාව දෙස බලනවා නම් දෙවියන් වහන්සේ අපව පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කළා යන වචනය අප සුළුවෙන් නොසලකිය යුතුයි. අපව නිදහස් කෙරූ දෙවියන් වහන්සේගේ බහුල වූ කරුණාව හා ප්‍රේමය අප නිතරම සිහි කළ යුතුයි. තවද දෙවියන් වහන්සේ තම ප්‍රේමයෙන් හා කැපකිරීමෙන් අලුත් ගිවිසුමේ සත්‍ය පිහිට වූ බවත් අප කිසිදාක අමතක නොකළ යුතුයි. ඒ නිසා යෙරමියා 31:34 පවසන්නේ එසේය. මම ඔවුන්ගේ අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපද තවත් සිහි නොකරන්නෙමි කියාය. අපගේ අපරාධ ක්ෂමා කරන තැනන් වහන්සේ හා අපගේ පාප තවත් සිහි නොකරන්නෙමි කියා පවසන තැනන් වහන්සේ දෙවියන් වහන්සේ නේද? අපව පාපේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කිරීමේ බලය ඇත්තේ දෙවියන් වහන්සේට පමණයි. හෙබ්‍රෙව් 9:11 බලමු. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකයෙක්ව පැමිණ වඩා උතුම් වූ වඩා සම්පූර්ණ වූ අතින් නොසෑදුවා වූ එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපය මැදින් එළුවන්ගේත් වසන්ගේත් ලේ කරුණු කොටගෙන නොව තමන්ගේම ලේ කරුණු කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වූ සේක්ක. 13 වන පදය. මක්නිසාද එළුවන්ගේත් ගොනුන්ගේත් ලේවලින්ද අශුද්ධ වී සිටින්නන්ට එළන ඇඹේකුගේ අලුසීමෙන්ද මාංශය පවිත්‍ර වෙන හැටියට පිරිසුදු කරනු ලබන්නේ නම් කැලලක් නැතිව සදාකාල ආත්මයාණන් කරුණු කොටගෙන තමන්ව දෙවියන් වහන්සේට
පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලේයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මේ කාරණේ නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුම් කාලයේදී කළ වරද වලින් මුදුණු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය. දෙවියන් වහන්සේ තම දරුවන්ට බොහෝ දේ ඉතිරි කර ඔවුන්ට පහසුවෙන් හා ආරක්ෂිතව යාමට හැකිවන පිණිස පාලුකර වනාන්තරයේ මාවතක් ඇතිරෙව්වේය. වනාන්තරයක මාර්ගයක් සාධන කෙනෙක් ගැන හිතන්න. මාර්ගය භාවිතා කරන අයට කිසිදාක ගස් කපමින් දිවාරෑ මාර්ගයේ සෑදීමට නොකඩවා වැඩ කළා වූ පුද්ගලයා ගැන කිසිදාක තේරුම් ගන්න බැහැ. ඔවුන් මෙතන මාර්ගයක් තිබීම කොයිතරම් වාසනාවක්ද කියා පවසමින් පහසුවෙන්ම මාර්ගය භාවිතා කරනවා පමණයි. ඝන වනාන්තරයේ ඇති මාර්ගයේ සෑදී ඇත්තේ එය සෑදීමට නිසියාකාර උපකරණවත් නොතිබුණු කෙනෙකු බව අප අමතක නොකළ යුතුය. අප බොහෝ විට ආත්මික කාරණා ගැන වඩා සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එය අප ඇවිද යන මාර්ගය පහසු හා එහි කිසිදු දුෂ්කරතාවයක් නොමැති නිසයි. අපව පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කිරීමට උත්සාහ දැරූ තැනැත්තාව අප නිතර සිහි කරනවා නම් අප නිතරම ප්‍රීති වී සියල්ලේදී ස්තුති කළ යුත්තේ ඇයිදැයි අපට සැබවින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. එසේ තේරුම් ගැනීමට පැමිණි විටදී අප තවත් මැසිවිලි නගන්නේවත් දබර කරන්නේවත් කිසිවක් ගැන විවාද කරන්නේවත් නැහැ. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් මාර්ගය ඇතුරුවේ නැතිනම් අපට කිසිදාක ඇවිද යන්න බැහැ. අලුත් ගෙවිසුමේ සත්‍ය, පාස්කුව, සබත් දවස අප පැවැත්විය යුත්තේ ඇයි? අප කුරුස නමස්කාරය නොකළ යුත්තේ ඇයි? පියාණන්ගේ පැමිණීම උතුම් කැපකිරීමක් වුවත් අප වෙනුවෙන් මාර්ගය විවර කර එය සමතලා කිරීමට උන්වහන්සේ නැවත වරක් මේ පොළොවට පැමිණියා. තම දරුවන් සමග අවසානයේ තෙක්ම සිටින පිණිස මාගේ සියල්ලද මාගේ එකම සැලකිල්ලද ඔබය කියා පවසමින් අපගේ ස්වර්ගීය මෑණියන්ද අපට මඟ පෙන්වමින් සිටිනවා. පියාණන් හා මෑණියන්ගේ එවන් නිම නොවන ප්‍රේමයකින් අප පාපයේ හා මරණයේ දම්වැලෙන් නිදහස් වූ බව අප කිසිදාක අමතක නොකළ යුතුය. හේබ්‍රෙව් 9:27 බලමු. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඉහිම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතිව දෙවෙනිවර ප්‍රකාශ වනසේක. මෙහිදී උන්වහන්සේ පොළොවේ බොහෝ මනුෂ්‍යයන්ගේ පාප ඉවත් කරන බව ලියවී තිබෙනවා. උන්වහන්සේ එසේ නොකළා නම් අද අපට මෙහි සිටින්න බැහැ. එසේනම් කමින් බොමින් පමණක් සිටින ලෝකයේ මනුෂ්‍යයන් ලෙස අපත් ජීවත් වන්න තිබුණා. අවසානයේදී අවුරුදු 60ක් 70ක් හෝ 80ක් ජීවත් වූ අයින් පසු ඔවුන්ට මේ පොළොව අත්හැර විනිශ්චය ලැබීමට දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිට ගැනීමට සිදු වෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපව ගලවා ගන්නට දෙවනවර පැමිණියා. මේ ආශිර්වාදමත් විශ්මිත පුවත පිරිනැමුණේ උන්වහන්සේගේ දරුවන්ට පමණයි. හේබ්‍රෙව් 10:9 මෙන්න ඔබගේ කැමැත්ත කරන්ට මම ඇවිත් සිටිමි උන්වහන්සේ කීසේක. උන්වහන්සේ දෙවෙනි එක පිහිටුවන පිණිස පළමුවෙනි එක අහක් කරනසේක. ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරන කොටගෙන අපි පිරිසිදු කරනු ලැබ සිටිමුව. අප මේ සඳහා සුදුසු කිසිවක් කර නැහැ. අප සුළුවෙන් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කර අපට දී තිබෙන මාර්ගය අනුගමනය කරනවා පමණයි. අපව මුදවා ගැනීමට පාප පූජාවක් ලෙස තමන්වම කැප කිරීමෙන් දෙවියන් වහන්සේ අපට විශුද්ධ වීමට ආශිර්වාදමත් අවස්ථාවක් ලැබීමට ඉඩ දුන්නා.
11 වන පදය. තවද සියලු පූජකයෝ සිටගෙන දවස්පතා සේවය කරමින් කිසි කලෙකත් පාප පහ කරන්නට නොහැකි වූ එම පූජාවල් බොහෝ වර ඔප්පු කරති. පරණ ගිවිසුමේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුලින් පාප පහ වුණේ නැහැ. 12 වන පදය. නමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. එතෙන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලා සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පිරිසුදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක. ශුද්ධාත්මයන්න් වහන්සේත් අපට සාක්ෂි දෙමින් ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමග කරන ගිවිසුම නම් මාගේ වේවස්ථාව ඔවුන්ගේ සිත්වල තබා ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමි. ස්වාමින් වහන්සේ කියනසේකැයි කී පසු මෙය තවත් සඳහන් වන පදය කුමක්ද? යෙරමියා 31 වන පරිච්ඡේදයේ තිබෙනවා. දෙවියන් වහන්සේ මෙය පැවසුවේ අලුත් ගිවිසුම පිහිටුවන විටදීය. අලුත් ගිවිසුමේ සත්‍යයෙන් දෙවියන් වහන්සේ අපව පාපයෙන් හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කරනවා. අපව ගලවා ගැනීමට උන්වහන්සේ දෙවෙනි වරට පොළොවට පැමිණියා. එලෝහිම් දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ සත්‍යයට අපව පමුණුවා දෙන්නෙත් පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් අපව නිදහස් කරන්නෙත් මෙලෙසයි. සියලු මනුෂ්‍යයන් යා යුත්තේ කා වෙතටද? ඔවුන් පියාණන් හා මෑණියන් වූ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙතට යා යුතුයි. එලිදරව් 22:17න් තවත් පදයක් බලමු. ආත්මයන්න් වහන්සේද මනමාලිද එන්නැයි කියති. අසන්නාද එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා කැමති කෙනෙක් ජීවන වතුර නොමිලේ ගනීවා. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය යනු අපෝ පාපේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කරන තැනන් වහන්සේ බව අප දැනගත යුතුයි. අප වෙනුවෙන් මිය යාමට පවා උන්වහන්සේලා පසුබට වුණේ නැහැ. පරණ ගිවිසුමේදී දිගු කාලයක් පුරාවට ඊශ්‍රායෙල් සෙනග නිතිපතාම පූජාවන් ඔප්පු කළා. සෙනගගේ පාප උදෙසා ගණන් කළ නොහැකි තරම් බැටළුවන්, එළුවන්, ගොන්නුන් පූජා කළා. මේ යාගවල සත්‍යතාවය කවුරුන්ද කියාත් අපෝ පාපයෙන් මුදවන්නේ කවුරුන්ද කියාත් අප තේරුම් ගත යුතුයි. ඉන්පසු අප උන්වහන්සේලාගේ හඬ හඳුනාගෙන උන්වහන්සේලා වෙතට යා යුතුයි. ඕ පියාණන් හා මෑණියන් නම් ඔබයි. පාපයේ හා මරණයේ වේවස්ථාවෙන් මා නිදහස් කරන පිණිස ඔබ වහන්සේලා බොහෝ දුක් විඳා. සහෝදර සහෝදරියනි, පූජා වීමට කැමති කිසිම සත්වයෙක් සිටිනවා කියා ඔබ සිතනවාද? සතෙකු හෝ මිනිසෙකු වේවා කිසිම කෙනෙක් මැරෙන්න කැමති නැහැ. එසේ වුවද දිනපතාම ඔවුන්ව ඝාතකාගාරයට ඇදගෙන ගියා. කවුරුන් වෙනුවෙන්ද? පව්කරුවන් වෙනුවෙන්. පව්කරුවෙකු මුදවා ගැනීමට ඔවුන්ට පාප පූජාවක් ලෙස කැපවීමට සිදු වුණා. පියාණන් හා මෑණියන් මේ වද වේදනාව සෑම දිනකම විඳිනවා. ඒ කවුරුන් වෙනුවෙන්ද? අප වෙනුවෙන්. උන්වහන්සේලා අලුත් ගිවිසුම පිහිටුවේ එලෙසයි. බයිබලය තුලින් අපව පාපයෙන් හා මරණයෙන් නිදහස් කිරීමට පියාණන් හා මෑණියන් කොයිතරම් වේදනා විඳින්න ඇතිද කියා අපට දැනෙනවා නේද? දැන් අප අපගේ බොළඳ ඇදහිල්ල ඉවත දමා පරිණත ඇදහිල්ලක් ලබා ගැනීමට පියාණන් හා මෑණියන්ගේ හඬට සවන් දී ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙත පැමිණිය යුතුයි. කිසිම කෙනෙක් සාතන්ගෙන් මුලා වී පරීක්ෂාවට නොයැටෙන පිණිස එකිනෙකා සමග ප්‍රේමය බෙදා ගනිමු. එකිනෙකාව ධෛර්යමත් කරමු. යම් කෙනෙකු ධර්මිෂ්ඨකමේ මාර්ගය වෙත හැරුණු විටදී අප ප්‍රීති වෙමු. තවද එකිනෙකා සමග උරෙන් උර ගැටි ස්වර්ග රාජ්‍යයට යමු. අපෝ පාපේ හා මරණයේ වේවස්ථාවෙන් නිදහස් කිරීම පියාණන් හා මෑණියන්ගේ කැමැත්ත නේද? මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න. සියල්ලෙනි, දෙවියන් වහන්සේ අපට කොයිතරම් ප්‍රේම කරනවද? අපත් එම ආකාරයෙන්ම අපගේ ස්වර්ගීය පවුලේ සමාජිකයන්ට ප්‍රේම කළ යුතුයි නේද? අපගේ සියලු සියෝන් පවුලේ සමාජිකයන්ට සහෝදර ස්නේහය බෙදා ගැනීමෙන් ගැලවීම ලබා සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නට ලැබේවියයි පතමින් අද දේශනාව අවසන් කරන්න කැමති ඔබට බොහොම ස්තුතියි.